අපි පළවෙනි ගිය සතියේ සාකච්ඡා කරා question number 1 to 5 නේද? එකේ ඉඳලා 5 දක්වා සාකච්ඡා කරා. අපි බලමු අද question number 6 වල ඉඳලා සාකච්ඡා කරන්න. බලන්න ප්‍රශ්නාංක 6 කියවන්න. name 3 word processing software except MS Word. MS Word අරුණහම තියෙන word processing software කීපයක් සඳහන් කරන්න කියලා කියනවා. අපි බලමු මොනවද තියෙන word processing software කියලා. හරි. මේ තියෙන්නේ question number 6 වලට අදාළව උත්තරය. මේක වගුවක් තියෙනවා table එකක්. ඒකේ වම් පැත්තේ name of the software ඊට පස්සේ දකුණු පැත්තේ මේ producer සඳහන් කරලා තියෙනවා. producer කියන එක ප්‍රශ්නය අහලා නැහැ. නමුත් දැන ගැනීම සඳහා තමයි මේක දාලා තියෙන්නේ. software කීපයක්ම මේකේ දක්වලා තියෙනවා නේද? බලන්න B-word කියන එක, frame maker, iWork pages, Kings of Office Writer, Library Office Writer, Microsoft Office Word, Microsoft Office Word කියන එක තමයි අපි භාවිතා කරන එක ගොඩක් අය. ඒතර මේක ඇර තමයි දෙකක් සටහන් කරන්න කියලා තිබ්බේ. Open Office Writer, Word Perfect නේ. ඒ විදිහට අපිට පුළුවන් software word processing වලට තියෙන software ගණනාවක් ලියා දක්වන්න පුළුවන්කම තියෙනවා. right. එතකොට මේ ඇරුණාම අපිට තව තියෙනවා මේ word processing online word processing කියලා જાතියකුත් තියෙනවා. right. online word processing. එතනදී කිසිම software එකක් අපි අපේ පරිගණකයට install කරගන්නේ නැහැ. කිසිම software එකක් අපි පරිගණකයට install කරගන්නේ නැහැ. හැම වෙලේම online word processing එකක් තමයි load වෙන්නේ. online word processing එකක් තමයි word process එකක් තමයි load වෙන්නේ. ඒක හරහා අපිට පුළුවන් word වලින් කරන ගොඩක් දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව වඩාත් additional extra feature එක තමයි ඒක share කරන්න පුළුවන්. ඒ online word processing හරහා අපි කරන documents අපිට පුළුවන් අපේ අනිත් group එකේ ඉන්න අය එක්ක හරි යාළුවෝ එක්ක හරි share කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් උදාහරණයක් තමයි Google Docs කියන එක. Google Docs. Google Docs කියන එක හරහා අපිට පුළුවන් අපේ document එකෙන් භාගයක් අපි කරනවා, ඉතිරි භාගය තව කෙනෙකුට කරන්න කියන්න පුළුවන්. right ඒ විදිහට. හොඳයි. ඒ වගේ Google Docs වලින් වැඩ කරන විදිහත් මම පස්සේ කියලා දෙනවා. මේවා තමයි පළවෙනි 6 වෙනි ප්‍රශ්නය සඳහා උදාහරණ තමයි මේ දක්වලා තියෙන්නේ. හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය කියවන්න 7 වෙනි එක. What is the difference between text formatting and text editing? formatting කියන එකේ editing කියන එකේ වෙනස මොකක්ද කියලා අහනවා. right මොකක්ද වෙනස? කාට හරි කියන්න පුළුවන්ද? text formatting and editing. text formatting කියන්නේ අපේ document එක අපිට appearance එක වෙනස් කරනවට, ඒකේ පෙනුම, බාහිර පෙනුම වෙනස් කරනවට තමයි text formatting කියලා කියන්නේ. text formatting ඒ කියන්නේ බාහිර පෙනුම වෙනස් කරනකොට ඒ text එකේ තියෙන font එකේ size එක වෙනස් කරන්න වෙනවා, color එක වෙනස් කරන්න වෙනවා නේද? alignment, spacing වගේ දේවල්, margins වෙනස් කරන්න වෙනවා. right එතකොට මේ වගේ බාහිර පෙනුම වෙනස් කිරීම තමයි formatting කියලා කියන්නේ. බාහිර පෙනුම වෙනස් කිරීම. right එතකොට මේකේ දක්වලා තියෙනවා මේක වාක්‍යයක් විදිහට process of formatting. A document involve specify how the document will look in this final form. එතකොට බාහිර පෙනුම මේ document එකේ පිටතට පෙනෙන පෙනුම වෙනස් කිරීම තමයි formatting කියලා කියන්නේ. එතකොට මේ පිටතට පෙනෙන පෙනුම වෙනස් කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් දේවල්, font size එක වෙනස් කරන්න පුළුවන්,
අන්ඩර්ලයින් කරන්න පුළුවන්, ඉටැලික් කරන්න පුළුවන් නේ, බෝල්ඩ් කරන්න පුළුවන්, කලර්ස් වෙනස් කරන්න පුළුවන්, ටෙක්ස්ට් ස්ටයිල්ස් ඇප්ලයි කරන්න පුළුවන්, වර්ඩ් ආර්ට් වගේව ඇප්ලයි කරන්න පුළුවන් නේ. එතකොට මේ හැම දෙයක්ම අයිති වෙන්නේ ෆෝමැටින් කියන ගණිතයට. ඊළඟට එඩිටින් කියන්නේ මොකද්ද? ටෙක්ස්ට් එඩිටින්. එඩිටින් කියලා කියන්නේ එක අපි ප්‍රූෆ් රීඩින් කියලා කියනවා. ඒ ડોකියුමන්ට් එක නිවැරදිව සඳහා ඒකේ නිවැරදිව කරලා තියෙනවද කියන එක. right? දැන් මෙතන editing කියන එක දක්වලා තියෙනවා වාක්‍යයකින් editing is modifying the content of document in which the content sits. right? ඒ content එකට අදාළ වෙන විදිහට ඒක කෙරලා තියෙනවද කියන එක. දැන් උදාහරණයක් විදිහට grammar mistake තියෙනවා අයින් කරන්න ඕනේ. ඒක editing. spelling mistake තියෙනවා අයින් කරන්න ඕනේ. ඒවා editing නේ. ඊට පස්සේ regional words usage නේ. ඒ පළාත් වලට අදාළව words තියෙනවා නම් ඒවා නිවැරදිව යොදාගෙන තියෙනවද නැද්ද? ඊට පස්සේ finding and replacing. මෙතන replacing නේ. අපි මොනවා හරි වචනයක් හොයලා ඒක replace කරන එක නේ. ඒතර මේ හැම දෙයක්ම word වලින් කරන්න පුළුවන්. find and replace කියන option එක හරහා අපිට අවශ්‍ය වචන හොයලා ඒ වෙනුවට වෙනත් වචන යෙදීම කරන්න පුළුවන්. right. එතකොට මෙන්න මේ වගේ දේවල් කරනවට තමයි අපි කියන්නේ edit කරනවා කියලා. document එකක් edit කරනවා. proof reading කියලාත් කියනවා. right. එතකොට ඔය ආකාරයට අපිට හඳුනා ගන්න පුළුවන් formatting සහ editing කියන එකේ වෙනස. හොඳයි. අපි යමු ඊළඟ කොටසට briefly describe the following with an aid of diagrams. diagram එකක් භාවිතා කරලා මේ තියෙන දේවල් විස්තර කරන්න කියලා කියනවා. right. බලන්න ඉස්සෙල්ලා මොනවද මේ තියෙන දේවල්? ribbon කියන්නේ මොකද්ද? ribbon groups, dialog launcher, quick access toolbar, status bar. මෙන්න මේවා කොහොමද අපි විස්තර කරන්නේ කියන එක තමයි පැහැදිලි වෙන්න ඕනේ. හොඳයි අපි බලමු ඊළඟ slide එකෙන් පෙන්නනවා question number 8 parts of word environment. මේ word environment එකේ තියෙන කොටස් හඳුනා ගැනීම හරහා තමයි අපි මේ ටික ඉගෙන ගන්න. අපි බලමු මේ parts ටික. මෙතන website එකට යන්නේ parts of word environment කියන එක. හොඳයි. මම හිතන්නේ හැමෝටම පේනවා ඇති. මේ තියෙන word 2013 environment එක. word 2013 environment එක තමයි මේ දක්වලා තියෙන්නේ. ඒතර මෙතන බලන්න මේ රූප සටහන දිහා මේකේ මේ ඔයගලන්ට පේනවා ඇති මේ කහපාට dots තියෙනවා මේ circles. හරි. මෙන්න මේ කහපාට circles වලින් කියවෙන තැන් ටික තමයි අපි හඳුනා ගන්න ඕනේ. කොටස් ප්‍රධාන කොටස් ටික වෙන්නේ අන්නේ කහපාටින් පෙන්නන circles කොටස් ටික තමයි. හොඳයි. අපි බලමු එකින් එක අරගෙන දැන් මේ උඩම තියෙන එක නේ. මේක සාමාන්‍ය නිල් පාට කලර් එකට තියෙන්නේ. new documents කියලා තියෙනවා මේකේ title එක. ඒකට අපි title bar කියන්නේ. මේ title bar එකේ වම් පැත්තේ කෙළවර බලන්න තියෙනවා circle එකක්. මෙන්න මේ circle එක ක්ලික් කරොත් පෙන්නනවා ඒකේ තියෙන්නේ මොකක්ද කියලා. එතනට අපි කියනවා quick access toolbar කියලා. right. ඒ area එක quick access toolbar එක. ඒ කියන්නේ අපි නිතරම භාවිතා කරන icons තමයි එතන තියෙන්නේ. save කරනවා අපි නිතරම undo redo කරනවා. අන්න ඒ වගේ දේවල් තමයි එතනින් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි නිතරම කරන දේවල් එතන තියෙන නිසා අපි කියනවා quick access. අපි ඉක්මනින් කරන දේවල් නේ. අපි විනාඩි දෙකෙන් දෙකට වගේ save කරනවා. quick access toolbar කියන එක එතන තියෙනවා. ඊට පස්සේ මේ යට තියෙන එක. right. බලන්න මෙන්න මේ file home insert design කියන මෙන්න මේ area එක. ඒකට තමයි ribbon කියලා කියන්නේ. ribbon කියලා කියන්නේ මෙන්න මේ area එක නේ. ඒක මම වෙනම අරන් පෙන්නුවොත් මෙන්න මේ area එක තමයි ribbon කියන්නේ.
මෙන්න මේ පෙන්නන රූප සටහන තමයි ribbon කියලා කියන්නේ. එතන ribbon එකේ තියෙනවා file, home, insert, design, page layout, references ඒ විදිහට option තියෙනවා. අපි ඒවට කියනවා ribbon tabs කියලා. ribbon tabs. පේනවා ඇති ribbon tabs කියන එක. අපි ඉස්සෙල්ලා රූප සටහනට යන් මෙන්න මේකේ විශාලව පේනවා එක. ribbon tabs කියන්නේ සමහර වෙලාවට අපේ ප්‍රශ්න පත්‍රවල අහන්න පුළුවන් උදාහරණ දක්වන්න ribbon tabs වලට. එතකොට අපිට ලියන්න වෙන්නේ home, insert, design, page layout අන්න ඒවා තමයි ribbon tabs කියලා කියන්නේ. ribbon එක කියලා කියන්නේ මේ ඔක්කොම එකතුව. මේ home, insert, design කියන මෙන්න මේ මුළු තීරේම මේ පහළහැා කොටසත් එක්ක තමයි ribbon tab කියලා කියන්නේ. ribbon කියලා කියන්නේ. ribbon එක. ඊළඟට මේ යට පේනවා දැන් අපි ඉන්නේ home කියන tab එකේ. home කියන tab එකේ ඉන්නේ. ඒතකොට home කියන tab එකට අදාළව තියෙනවා මේ font කියලා තැනක්, paragraph කියලා තියෙනවා, style කියලා තියෙනවා. මේ font කියලා කියන්නේ ඒවට අපි කියනවා ribbon groups කියලා. ribbon groups. paragraph කියන්නේ ribbon group එකක්. ඒතර ඒ group එක ඇතුලේ තියෙනවා එක එක දේවල්. දැන් font group එක ගත්තොත් font group එක ඇතුලේ තමයි bold කරන විදිය, italic කරන විදිය, underline කරන විදිය ඒවා ඔක්කොම තියෙන්නේ font කියන group එක ඇතුලේ. දැන් paragraph කියන group එක ඇතුලේ බැලුවොත් බලන්න මේ paragraph group එක ඇතුලේ තියෙනවා indent කරන විදිය, alignment කරන විදිය, insert bullets and numbers insert කරන විදිය අන්න ඒ වගේ options තියෙන්නේ paragraph කියන group එක ඇතුලේ. right. ඊළඟට බලන්න මේ paragraph කියන group එක ඇතුලේ තියෙනවා font group එක ඇතුලේ තියෙනවා මේ කෙළවර යට දකුණු පැත්තේ කෙළවර තියෙනවා පොඩි e තලයක්. මෙන්න මේ e තලය මගේ mouse එක පේනවා ඇති. මේ mouse එක කැරකෙන තැන පොඩි e තලයක් පෙන්නනවා. ඒ e තලයට අපි කියනවා dialog launcher කියලා. dialog launcher. මේ e තලයේ උඩ ක්ලික් කරපුවාම මොකද වෙන්නේ? අපිට තවත් formattings වලට යනවා. තවත් font formattings වලට formatting කරන්න අවස්ථාව ලැබෙනවා මේ e තලය හරහා. ඒකට අපි කියනවා dialog launcher කියලා. right. ඊළඟට quick access toolbar කියන එක තමයි මම මුලින්ම පැහැදිලි කරේ. status bar කියන එක. right. මේකේ යට බලන්න word environment එකේ යටම තියෙන මේ නිල් පාට bar එක. නිල් පාට bar එක තමයි status bar කියලා කියන්නේ. මේ status කියන්නේ ඒ වෙලාවේ යම් තත්වයක් word වල තත්වයක් පෙන්වන තත්වයන් පෙන්වන bar එක තමයි status bar කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවේ තියෙන තත්වයන් කියන්නේ මොනවද? අපි ගහපු words ගණන, pages ගණන නේද? අන්න ඒ වගේ දේවල් තමයි status කියලා කියන්නේ. දැන් බලන්න මේකේ උදාහරණ මේ නිල් පාට bar එකේ දකුණු පැත්තට වෙන්න. right. මේ නිල් පාට bar එකේ දකුණු පැත්තට වෙන්න මේ කහ පාට dots දෙකක් තියෙනවා. මේ පළවෙනි කහ පාට box එකෙන් පෙන්නන්නේ circle එකෙන් පෙන්නන්නේ page number එක. right. page number එක පෙන්නන්නේ. දැන් අපි මෙතන කහ පාට dot එක උඩ click කරොත් එහෙම බලන්න ඒකේ විස්තරයකුත් පෙන්නනවා. හරි මම මේ website එක දෙන්නම් ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ නැවත පරීක්ෂා කරලා බලන්න. එතන ඒකට කියන්නේ page number indicator. page number indicator කියලා කියන්නේ. පස්සේ කියවලා බලන්න page number indicator එක. දැන් පළවෙනි page එකේ ඉන්නවා නම් page 1 of 1. දෙවෙනි page එකේ ඉන්නවා නම් page 1 of 2 කියලා එනවා. ඒ විදිහට ඊට පස්සේ තියෙන්නේ zero words කියලා තියෙනවා. ඒ කියන්නේ number of words වචන ගණන. අපේ document එකේ තියෙන වචන ගණන පෙන්눔 කරනවා එතන. නේ? එතනත් අර circle එක උඩ click කරොත් මේ තියෙන word count. ඒකට කියන්නේ word count කියලා. හරි. එතන word count එක පිළිබඳව පොඩි විස්තරයකුත් එතන තියෙනවා. ඒක පැහැදිලි එතකොට. නේද? ඒ විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ status bar එකේ තියෙන කොටස්. නේ status bar එකේ දැන් දකුණු පැත්තට යන්න මේ මෙන්න මේ area එක views තියෙන්නේ. දැන් මෙතන circle එක උඩ click කරොත් ඔය අපි ඒ area එකට කියනවා document views කියලා. documents views තියෙනවා වර්ග 3ක්.
read mode එක තියෙනවා, print layout එක තියෙනවා, web layout එක තියෙනවා. right? එතකොට ඔය තුනම අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් print out එකක් ගන්න print layout එකේ. අපිට මොන හරි කියවනවා නම් read mode එකේ ඉඳන් කියවන්න ලේසියි. web එකට දානවා නම් web layout එකට යන්න. ඒ විදිහට views ටික තමයි එතන තියෙන්නේ. right. එතකොට මේ status bar එකේ දකුණු පැත්තේ කෙළවරම තියෙන එක මෙන්න මේක. මෙතන circle එක උඩ අපි click කරොත් එතනට කියනවා zoom control කියලා. zoom control. ඒ කියන්නේ අපේ document එකේ size එක අඩු වැඩි කරන තැන. සාමාන්‍යයෙන් අපිට අපි ඉන්නේ මේ මැද. right. zoom control එකේ මැද කියන්නේ 150 තමයි අපි ඉන්නේ. අපිට තව විශාල කරලා බලන්න ඕන නම් document එක මේ zoom control එකේ තියෙන bar එක 100 පැත්තට අදින්න. 175ක් වගේ කරොත් සාමාන්‍යයෙන් අපිට විශාලව බලන්න පුළුවන් මේ අපේ documents. හොඳයි. එතකොට මේ වෙබ්සයිට් එක මේ presentation එකේම තියෙනවා. මම මේ presentation එක දැන් lecture එක ඉවර වෙලා video recording එකත් එක්කම දානවා. දාපුවම ඕගොල්ලෝ බලන්න. හරි. ඒකේ මේ circles උඩ click කර කර බලන්න පැහැදිලිව අපිට මේ descriptions පෙන්නනවා. හරි. ඊට අමතරව word වලින් වැඩ කරන විදිය බිඳුවේ ඉඳලා set දක්වාම මේක පෙන්නනවා. හරි. මේ ribbon කියන්නේ මොනවද? ඒ වගේ දේවල් quick access toolbar ඒ විස්තරාත්මකව ඒකේ වැඩ කරන විදිය ඒවා ඔක්කොම මේ වෙබ්සයිට් එකේ තියෙනවා. හොඳයි. මම හිතන්නේ ප්‍රමාණවත් මේ ප්‍රශ්නය සඳහා අපිට පැහැදිලිව හඳුනාගත්තා කොටස් ටික. හොඳයි අපි යමු නැවත අපේ presentation එකට. එතකන් කියව ගන්න ඊළඟ ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. බලන්න කියවන්න 9 වෙනි ප්‍රශ්නේ. right 9 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ විදියට what is an alignment? Briefly explain 4 types of alignments. Alignment කියලා කියන්නේ අපේ document එකේ line up කරන එක. වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් lines එකක් යට එකක් align කරන්න පුළුවන්. දැන් මෙතන විස්තරය දක්වලා තියෙනවා alignment refers to where and how the text line up. text line up කරන විදිය තමයි alignments වලින් පෙන්눔 කරන්නේ. එතන අපිට පුළුවන් ටෙක්ස්ට් එකක් alignment කරන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. ඒ 4 තමයි මේ රූප සටහනින් දක්වලා තියෙන පල්ලෙහා. මේ 4 කියන්න පුළුවන්ද කාට හරි? මොකද්ද මේ දකුණු පැත්තේම වම් පැත්තේ තියෙන එක? මොන alignment? ඒක තමයි default by default. ඒ කියන්නේ word සාමාන්‍යයෙන් දැන් default කියන්නේ පරිගණකයේ විසින් දීපු settings වලට. right දැන් මෙතන තියෙනවා default setting in Microsoft Word will left align. මේකට කියනවා left align කියලා. left align එක තමයි default තියෙන්නේ. right ඊට පස්සේ අපේ අවශ්‍යතා අනුව මේ alignment එක වෙනස් කරන්න පුළුවන්. අපේ අවශ්‍යතා අනුව මේ alignment එක අපිට පුළුවන් වෙනස් කරන්න. එතකොට මේ වෙනස් කරන්න තවත් අවස්ථා 3ක් තියෙනවා. මේ left එකට අමතරව 3ක් තියෙනවා. එතකොට ඔක්කොම alignment අවස්ථා 4ක් තියෙනවා. මැද තියෙන එකට අපි කියනවා center alignment. ඊට පස්සේ මේ තුන්වෙනුව තියෙන එකට අපි කියනවා right alignment. හතරවෙනුව කෙළවරම තියෙන එකට අපි කියනවා මොකද්ද? මොකද්ද මේ කෙළවරම තියෙන්නේ justify බොහොම හොඳයි. justify කියන alignment එක තමයි එතන තියෙන්නේ. ඒ ආකාරයට අපිට alignments වර්ග ටික හඳුනා ගන්න පුළුවන්. හොඳයි 9 වෙනි ප්‍රශ්නේ මොකද්ද? හොඳයි 9 වෙනි ප්‍රශ්නයට අදාළව මම හිතන්නේ alignments ගැන අදහසක් එන්න ඇති. ඊළඟට යමු අපි 10 වෙනි ප්‍රශ්නෙට what is paragraph indentation? Explain the 3 types of indentation. මොකද්ද paragraph indentation කියලා අහනවා. paragraph indentation වර්ග 3ක් තියෙනවා. ඒ 3 මොකද්ද කියලා අහනවා. right අපි බලමු ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නයට අදාළව මේ තියෙන paragraph indentation කියන එකට අදාළව
ඉන්ඩෙන්ට් කරනවා කියලා කියන්නේ මාජින් එකේ ඉඳලා අපේ පේපර් එකේ කොලේ මාජින් එක කියන්නේ කෙලවරවල්. කෙලවර ඉඳලා පැරග්‍රාෆ් එක පටන් ගන්න කොතනින්ද? ඩිස්ටන්ස් එක. දැන් මෙතන වාක්‍යයකින් දක්වලා තියෙනවා in word processing the word indent is used to describe the distance. Distance කියන්නේ දුර. දුරක් විස්තර කරන්න තමයි indent කියන එක තියෙන්නේ. Indent distance or number of blank spaces used to separate a paragraph from left or right margins. දකුණු පැත්තේ ඉඳලා හරි එහෙම නැත්නම් වම් පැත්තේ ඉඳලා හරි පැරග්‍රාෆ් එක පටන් ගන්න තැනට තියෙන ඩිස්ටන්ස් එක තමයි ඉන්ඩෙන්ට් කියලා කියන්නේ. එතකොට මෙතන මේ පල්ලෙහා රූප සටහනේ දක්වලා තියෙනවා මේ ඉන්ඩෙන්ටේෂන් වර්ග තුනම බලන්න මේ රූප සටහන. ඒකේ රයිට් මාජින් එක. දැන් මගේ මේ මවුස් එක තියෙන්නේ රයිට් මාජින් කියන එකේ. සෝරි මේ මගේ මවුස් එක තියෙන්නේ ලෙෆ්ට් මාජින් එකේ. හරි මේ මවුස් එක මම උඩට පල්ලෙහාට යනවා ඔයගලන්ට පේනවා ඇති. ඒ left margin එකේ තමයි මේ mouse එක මම උඩට පල්ලෙහාට ගෙනියන්නේ. හරි. එතකොට මේ left margin එකේ ඉඳලා බලන්න උඩම පළවෙනි line එක. left margin එකේ ඉඳලා පළවෙනි line එක පටන් අරන් තියෙන චුට්ටක් එහායින් පොඩි දුරක් තියෙනවා. ඒක තමයි indent එක. මෙන්න මේ දුර තමයි indent. හරි. එතකොට මේ පළවෙනි line එක පොඩි දුරක් තියලා පටන් ගැනීමට කියනවා first line indent කියලා. හරි. මේ ඊතලයේ දක්වලා තියෙන එකට මේකට අපි කියනවා first line indent. පැරග්‍රාෆ් එකේ පළවෙනි line එකම indent කිරීම තමයි first line indent කියලා කියන්නේ. right. ඊළඟට බලන්න මේ document එකේ දෙවෙනි පැරග්‍රාෆ් එක. දෙවෙනි පැරග්‍රාෆ් එක බලන්න මේ left margin එකේ ඉඳලා අඟලක් විතර අඟල් භාගයක් විතර දුරකින් පටන් ගන්න. පොඩි දුරක් තියෙනවා. indent එකක් තියෙනවා. හරි. ඒ පැරග්‍රාෆ් එකට මේ ඉන්ඩෙන්ට් එක තියෙනවා. හරි. දැන් ඉස්සෙල්ලා එකේ තිබ්බේ පළවෙනි ලයින් එකට විතරයි. දැන් දෙවෙනි පැරග්‍රාෆ් එකේ මුළු පැරග්‍රාෆ් එකටම තියෙනවා. ඒ නිසා මේකට අපි කියනවා right indent කියලා. right මේ ඊතලෙන් ඒක දක්වලා තියෙනවා. මේක right indent. ඒක දෙවෙනි එක. right. ඊට පස්සේ තව තුන්වෙනි එකක් තියෙනවා. බලන්න මේ තුන්වෙනි පැරග්‍රාෆ් එක. තුන්වෙනි පැරග්‍රාෆ් එකේ පළවෙනි ලයින් එකට මුකුත් වෙලා නැහැ. ඒක left margin එකේ ඒ නිවැරදි තැන ඉඳලම පටන් අරන් තියෙනවා. නමුත් දෙවෙනි ලයින් එකේ ඉඳලා පල්ලෙහාට බලන්න මේ හිඩසක් තියෙනවා. ඉන්ඩෙන්ට් කරලා තියෙන්නේ. පළවෙනි ලයින් එකේ මොනවත් වෙලා නැහැ. දෙවෙනි ලයින් එකේ ඉඳලා පල්ලෙහාට අර හිඩසක් තියලා තමයි පටන් අරන් තියෙන්නේ. අපි ඒකට කියනවා hanging indent කියලා. hanging indent. මේ පල්ලෙහා මේක දක්වලා තියෙනවා hanging indent. හොඳයි. එතකොට මේ ප්‍රශ්නෙන් අපිට අදහසක් ආවා මොකක්ද ඉන්ඩෙන්ටේෂන් ඉන්ඩෙන්ට් කියන්නේ. ඉන්ඩෙන්ට් කියලා කියන්නේ මාජින්ස් වල ඉඳලා පැරග්‍රාෆ් එකේ පටන් ගන්න තැනට ඇති ඩිස්ටන්ස් එක. පැරග්‍රාෆ් පටන් ගන්න තැනට ඇති ඩිස්ටන්ස් එක තමයි ඉන්ඩෙන්ට් කියලා කියන්නේ. එතකොට ඉන්ඩෙන්ට් වර්ග තුනක් තියෙනවා. first line indent, right indent, hanging indent කියලා. first line indent කියන්නේ පැරග්‍රාෆ් එකේ පළවෙනි line එක left margin එකේ ඉඳලා තරමක් දුරක් තියලා පටන් ගන්නවා. right indent කියන්නේ පැරග්‍රාෆ් එකක්ම අර left margin එකේ ඉඳලා හිඩසක් තියලා indent එකක් තියලා පටන් ගන්නවා. hanging indent කියන්නේ first line එක අතහැරලා ඉතිරි ටික හිඩසක් තියලා පටන් ගැනීම. right. ඔය ආකාරයට අපිට indentation ගැන අදහසක් එනවා. හොඳයි. එතකොට question number 10 වලට ඔය ටික ප්‍රමාණවත්. අපි යමු ඊළඟ එකට. 11. ප්‍රශ්න අංක 11 මේකේ තියෙන mail merge කියන එක අපි mail merge කියන එක කරලා තියෙන මේ ඔක්කොම අපි පන්තියේ අපි අර ගිය ටර්ම් එකේ කරලා තියෙනවා. ඒවට අදාළ අර වීඩියෝ ක්ලිප්ස් එහෙම දාලා තියෙනවා. වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න. තාම ඒවා අයින් කරලා නැහැ. අපිට මුල් කාලේ මතක ඇති අර පළවෙනි කොවිඩ් රැල්ල කාලේ වෙබ්සයිට් එකට තමයි දැන් මේ ලින්ක්ස් හදලා දාලා තියෙනවා. ඒතර ඒකේ word links ඔක්කොම තියෙනවා. හරි. ඒතර මේ mail merge සම්බන්ධයෙන්ුත් word link එකක් තියෙනවා. ඒක මම නැවත ඒ link එක ආයෙ දාන්නම්. කියන්නේ ඒක group එකට දාන්නම්. නැත්නම් ඒක හොයාගෙන යන්න පුළුවන් නම් ඔයගොල්ලෝ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ අදාළ තැන්වල ඒවා තාම තියෙනවා. බලන්න පුළුවන්. දැන් මෙතන මම කෙටියෙන්
කතා කරොත් මේල් මර්ජ් කියන්නේ කියන්නේ අපිට එකම ආකාරයේ ડોකියුමන්ට්ස් කීපයක් envelopes වගේ දේවල් labels වගේ දේවල් මේ එකම ආකාරයේ formats තියෙනවනේ. ඒවා ගොඩක් එකවර type කරගන්න ඕන වෙනකොට තමයි mail merge කියන එක භාවිතා කරන්නේ. නේ දැන් මේ වාක්‍යයෙන් විස්තර කරලා තියෙනවා mail merge is a useful tool that allows you to produce multiple letters, label and envelope. නේ letters සාමාන්‍යයෙන් 50ක් දැන් පන්තියක 50ක් විතර ඉන්නවා නම් assignment එකක් 30 වෙනිදාට ඉස්සෙල්ලා බාර දෙන්න. දැන් එකම ආකාරයේ letter එකක් නේ. ඒක 30 දිනක් අතරේ යවන්න ඕනේ. එතකොට අපිට වෙන වෙනම ඔය letters 30 type කර කර ඉන්න ඕනේ නැහැ. mail merge එකකින් එක ලියුමක් type කරා ඉතිරි ටික merge කරන්න පුළුවන්. එතකොට එකම ආකාරයේ ලිපි, label, envelope වගේ දේවල් ගොඩක් එකවර සූදානම් කිරීම තමයි mail merge එකකින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට data source කියලා කියන්නේ මේ mail merge letter එකට දත්ත ගන්නෙ කොහේ ඉඳලාද? දත්ත store කරලා තියෙන තැන. mail merge එකට අවශ්‍ය දත්ත ටික store කරලා තියෙන තැන තමයි data source කියලා කියන්නේ. A data source is a place from which data is obtained. එතකොට මේක mail merge කියන එක කරලා තියෙනවා නම් තමයි මේ මම කියපු ටික තේරෙන්නේ. Word වලට ගිහිල්ලා mail merge වලින් ඒ documents හදලා තියෙනවා නම් data sources හදලා තියෙනවා නම් තමයි මම කියපු ටික හොඳින් තේරෙන්නේ. ඒම කරලා නැත්තම් මේක ටිකක් අපහැදිලි වගේ තියෙයි. හරි ඒ නිසා මම link එක නැවත දාන්නම් mail merge වලින් කොහොමද documents කරන්න කියන එක. ඒක බලලා කරපු නැති අය ඉන්නවා නම් ඒ mail merge කියන එක නැවත කරන්න. හොඳයි. අපි යමු ඊට පස්සේ 12 වෙනි ප්‍රශ්නෙට briefly explain the steps necessary to do the following activities. activities හතරක් දීලා තියෙනවා. මේ හතර කරන්නේ කොහොමද? හොඳයි මේ හතර මම කරලා පෙන්නන්නම්. එතකොට අපිට අදහසක් එනවා මේ කරන්නේ කොහොමද කියලා. හොඳයි මම presentation එකෙන් මෙතනින් අයින් වෙනවා. අයින් වෙලා word environment එකට යන්නම්. හොඳයි. හොඳයි word make තියෙන word environment එක මම හිතන්නේ හැමෝටම පේනවා ඇති word environment එක. right. ඉතින් පළවෙනි එකෙන් කියන්නේ put a border around the page. මෙන්න මේ page එක වටේට border එකක් කොටුවක් border කියන්නේ මේ lines box එකක් දාගන්න මේ page එක වටේට box එකක් දාගන්නේ කොහොමද? හොඳයි අපි බලමු කොහොමද box එකක් දාන්නේ කියලා. එකට යන්න මෙතන file home දැන් මේ ribbon tabs වල file home insert මේ design කියන tab එකට යන්න. design කියන tab එකට යන්න. ඒතර design කියන tab එකේ තියෙනවා මේ ribbon groups document formatting කියලා එකක් තියෙනවා. page background කියලා මේ කෙළවරේ තියෙනවා group එකක්. page background කියන group එක. පේනවා ඇති. ඒකේ option තුනක් තියෙනවා watermark, page color, page border කියලා. අපිට තෝරන්න ඕනේ මේ border එකක් නේ දාන්න යන්නේ. ඒ නිසා page border කියන එක උඩ click කරන්න. page border කියන එක උඩ click කරපුවාම page border and shading කියන මේ box එක එනවා. පේනවා ඇති කාටත් මේ box එක. ඒ box එකේ නම borders and shading. දැන් අපිට පුළුවන් style එක තෝරන්න. box එකේ style එක වටේට දාන්න ඕන border එකේ style එක. box style තියෙනවා, shadow style තියෙනවා, 3D shape තියෙනවා. ඒ වගේ shapes ගොඩක් තියෙනවා. මේ custom එකකුත් තියෙනවා. දැන් Tamanට අවශ්‍ය style එක මෙතනින් දාන්න පුළුවන් border එකට. right. දැන් අපි තෝරමු මේ box කියන එක. right. දැන් box කියන එක තෝරන්න ඊට පස්සේ style එක කියන්නේ වටේට තියෙන line style එක තමයි මෙතනින් තෝරන්න ඕනේ. line style එක. දැන් line style එක අපිට ගොඩක් තියෙනවා.
අපි හිතමු මෙන්න මේ වගේ ස්ටයිල් එකක් ඕනේ කියලා. එහෙනම් ලයින් ස්ටයිල් එක තෝරන්න. ඊට පස්සේ තවත් තියෙනවා settings මේකේ. දැන් color එක, line color එක අපි හිතමු red කියලා. එහෙනම් red කියන එක දෙන්න. right. ඔය විදිහට අපිට අවශ්‍ය දැන් art කියලා එකකුත් තියෙනවා. අපිට ඕනනම් වටේට දැන් lines ඕන නැත්නම් මේ වගේ art එකක් දාන්නත් පුළුවන්. right. දැනට මම මොනවද දාන්න යන්නේ නැහැ. මේ විදිහට settings ටික තියලා okay button එක click කරන්න. click කරපුවම අපිට පේනවා මේ වටේට border එකක් add වෙලා තියෙනවා. right. ඒතර ওই විදිහට තමයි border එක add වෙන්නේ. creating columns දෙවෙනි එකේ තියෙනවා creating columns කියලා. columns හදන්න ඉස්සෙල්ලා බලන්න පොඩ්ඩක් තුන්වෙනි එක. insert in a watermark. insert in a watermark. watermark එකක් කියලා කියන්නේ Taman document එකක් හැදුවෙන් පස්සේ ඒකේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා word දෙකට දාන්න පුළුවන් symbols වලට. Taman මොනවා හරි report එකක් හැදුවොත් එහෙම නැත්නම් research එකක් කරලා ඒ report එක ලිව්වොත් මේක Tamanගෙම කියලා කියන්නේ. Tamanගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අපිට මේ word වලට දාන්න පුළුවන් දෙයක් තමයි watermark කියලා කියන්නේ. watermark එක දැම්මාම මේ අපි ලියන document එකට යටින් අපි දාන mark එක තියෙනවා. දැන් watermark දාන්නෙත් මේ විදිහට design ගිහිල්ලා දැන් ඊට පෙර අපි හිතමු මොනවා හරි අපි document එකක් ওই විදිහට ඔන්න අපේ document එක. ඔය document එක තියෙද්දිම ඕකේ යටට තමයි watermark එක එන්නේ. හරි. ඔය තියෙන අපේ document එක කියලා අපි හිතමු. හොඳයි. දැන් design කියන එකට යන්න. design ඊට පස්සේ බලන්න මේ group එක page background කියන එකමයි අර page border තිබ්බ එකේම පළවෙනි option එක මේක watermark කියන එක. click කරන්න watermark කියන එක. ඒකේ options කීපයක්ම තියෙනවා. දැන් අපිට එකපාරටම දාන්න ඕන නම් මේ confidential කියන එක හතරක් තියෙනවා. confidential do not copy කියලා මේ ක්‍රම හතරකට තියෙන්නේ. කෙලින්ම තෝරගන්නත් පුළුවන්. දැන් අපි හිතමු do not copy කියලා දාන්න ඕනේ කියලා. එහෙනම් ඒක click කරන්න. click කරපුවාම දැන් අපිට පේනවා do not copy කියන එක අර watermark එකක් විදිහට page එකට add වෙලා තියෙනවා. දැන් තවත් watermark options තියෙනවා. දැන් custom watermark කියලා එකක් තියෙනවා පල්ලෙයා. custom watermark එක හරහා අපිට text type ගොඩක් තියෙනවා. right. දැන් මෙතනදී watermark එක අයින් කරන්න ඕන නම් no watermark දාන්න. right. text එකක් වෙනුවට පින්තූරයක් දාන්න ඕන නම් picture watermark කියන එක උඩ තෝරන්න. එතනින් select picture හරහා ගිහිල්ලා අපිට පින්තූරයක් තෝරගන්න පුළුවන්. text එකක් දානවා නම් text watermark. ඒකේ මේ text වර්ග ගොඩක් තියෙනවා. මේ language එක උනත් change කරන්න පුළුවන්. දැන් තියෙන්නේ default English language එක. අපිට ඕනේ language එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මේ text ආකාර do not copy කියන එක තමයි මුලින්ම තියෙන්නේ. මෙතන text ආකාර ගොඩක් තියෙනවා. draft, original, personal ඒ විදිහට Tamanට අවශ්‍ය text එක එතනින් තෝරන්න පුළුවන්. ඒ විදිහට formattings කරලා අවසානයේට apply කරන්න. apply කරපුවාම අපිට watermark එකක් page එකට add වෙනවා ඔය ආකාරයෙන්. හොඳයි. මේ watermark එකක් දාගන්න විදිය insert in header as a Mahaweli NCOE. header එකක් add කරන්න තියෙන්නේ. තෝරන්න insert වල යන්න මෙන්න මේ header and footer කියන group එකට. ඒකේ අපි header එකටනේ දාන්න යන්නේ. එහෙනම් header කියන එක උඩ click කරන්න. right. click කරපුවාම එනවා header styles. header එකේ වම් පැත්තේ කෙළවරටද නැත්නම් මේ විදිහට තුනක් තියෙන විදිහටද නැත්නම් වෙනත් styles තියෙනවා මේකේ. දැන් අපි හිතමු header එක දාන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට කියලා. bended කියන මේ ක්‍රමයට. එහෙනම් ඒක උඩ click කරන්න. click කරලා දැන් අපිට Mahaweli NCOE ඉන්නේ තියෙන්නේ. එහෙනම් type කරන්න Mahaweli NCOE කියලා type කරන්න. type කරලා ඊට පස්සේ header එකෙන් අයින් වෙන්න. ඒ කියන්නේ page එකේ මැදට ඇවිල්ලා double click කරන්න. එතකොට header එකෙන් අයින් වෙනවා.
head එකට දාපු එක විතරක් එතන සටහන් වෙලා තියෙනවා. නැවත head එකට යනවා නම් අන්න ඒ area එකට ගිහිල්ලා double click කරන්න. ඒ විදිහට අපිට head එකට අවශ්‍ය දේවල් දාන්න අයින් කරන්න පුළුවන්කම තියෙනවා. මේකේ අපිට ඉතිරි වුණේ creating columns කියන එක. දැන් ඒකට මම අලුත් page එකක් ගන්නවා. creating columns වෙන් කරන්න සාමාන්‍ය ඔයගොල්ලෝ අර පත්තර වල එහෙම දැකලා ඇති columns විදියට තමයි මේ පත්තර වල තියෙන ඒ article එහෙම තියෙන්නේ. අපිට පුළුවන් word වලින් ඒ විදියට හදන්න. columns තියෙන තැන මට එකපාරටම පේන්නේ නැහැ. හරි මෙතන layouts වල තියෙන්නේ. දැන් tabs වල තෝරන්න layout කියන එක. layout වල මේ columns කියලා තැනක් තියෙනවා. එතරින් තෝරන්න columns 3ද 2ද කියන එක 2ද 3ද කියන එක තෝරන්න පුළුවන්. මේ විදිහට තෝරපුවාම අපි type කරොත් බලන්න අර මේක යන්නේ ඔන්න ඔය ටිකට විතරයි. ඔක පළවෙනි column එක. ඊට පස්සේ දෙවෙනි column එක අපිට පුළුවන් මේ column එක ඉවර වුණාම පුළුවන් ඊළඟ column එකට යන්න පුළුවන්. ඔය තියෙන්නේ දෙවෙනි column එක. right ඒ විදිහට column wise අපිට type කරන්න තමයි ඒ option එක තියෙන්නේ. හොඳයි මම හිතන්නේ ඔක්කොම අපි සාකච්ඡා කරා ප්‍රශ්න ටික. අපේ කාලය මෙතනින් ඉවරයි. මිනිත්තුකටත් වඩා අඩු කාලයක් තියෙන්නේ. ගැටලු තිබ්බොත් මොනවා හරි WhatsApp එකට යොමු කරන්න. අපි බලමු ඊළඟ සතියේ revision assessment 3 එක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. right මේකේ recording එක මම දානවා තව චුට්ටකින් WhatsApp group එකට. ඒ වගේම අර mail merge link එකක් දානවා. ඒ ඔක්කොම බලලා නැවත මේක සම්පූර්ණ කරගන්න. හොඳයි එහෙනම් thank you very much for the participation. Thank you, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir. Thank you, sir.